ගරු අනුර ඔව් මන්ත්‍රීතුමා මේ ඔව් බස්නායක මන්ත්‍රීතුමා රයිට් ඕකේ ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිකරණය කිව්වොත් හිරේ දාන්න එතුමා අවශ්‍ය වෙන්නේ නැහැ. එතුමා මොකටද අධිකරණය කිව්වොත් හිරේ දාන්නේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒක වෙනම දෙයක්. නමුත් කිව්වොත් දානවා කියන්න ඕනේ නැහැ. කිව්වොත් දාන්න ඕනේ කියන්න ඕනේ නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් අපි මේ අහගෙන ඉන්නකොට අපිට දැනෙන්නේ සමහර දේවල් දර්පණයක් ඉදිරිපිට ගොස් කියන්න ඕනේ ඒවා. සමහර දේවල් තමන්ගේ පක්ෂේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායමේ කියන්න ඕනේ ඒවා. සමහර දේවල් කැබිනට් මණ්ඩලයේ කියන්න ඕනේ ඒවා. මොකද වංචාව දූෂණය පිළිබඳව 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ මහා බලාපොරොත්තුවක් තිබුණු බව ඇත්ත. හැබැයි වංචාව සහ දූෂණයට තනි පුද්ගලයෙක් හවුල් නොවීමෙන් ආණ්ඩුව ඇතුලේ තමන් ඒ කියන්නේ පෞද්ගලිකව දූෂණය නොකිරීමෙන් තමන්ට ගැලවෙන්න බෑ. තමන් දූෂිත ආණ්ඩුවක් රකින්නවා නම් දූෂිත කණ්ඩායමක ආරක්ෂක බවට පත් වී තිබෙනවා නම් දූෂිත කණ්ඩායමකගේ පාලනයක් බවට පත් වී තිබෙනවා නම් මුළු පාලනයේම වග කියන්න ඕනකම තිබෙනවා තමයි. ඒවා දැක දැක නිහඬව ඉන්නවා නම් ඒක තවත් භයානකයි. ඒ විතරක් නෙවෙයි පහුගිය කාලේ අපි දැක්කා නිහඬව ඉන්නව පමණක් නෙවෙයි ආරක්ෂා කර ගැනීම සඳහා දරන අද ප්‍රයත්නත් අපි දැක්කා. ඒ නිසා මම හිතනවා තවදුරටත් වර්තමාන පාලනයේට වංචා දූෂණ පිළිබඳ කතා කරන්න හෝ පැවති පාලනයේ වංචා දූෂිතයන්ට දඬුවම් ලබා දීමට හෝ සදාචාරාත්මක අයිතියක් නැහැ. මොකද දූෂිතයෙකුට දඬුවම් ලබා දිය හැකි වන්නේ දූෂිතයක් නොවන පාලනයකට විතරයි. පාලනයත් දූෂිතයන් බවට පත් වී තිබෙනවා නම් එවැනි පාලනයක් විසින් කෙසේද දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නේ? ඒ නිසා අනෙක් පාර්ශවයේ දූෂිතයන්ට දඬුවම් ලබා දීමට පෙර තමන් ස්වේච්ඡාවෙන් දූෂණයන් පිළිබඳ සිරගත වීමෙන් පමණයි තවදුරටත් සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ අනිත් දූෂිතට දඬුවම් දෙන්න. ඒ නිසා දූෂණය පිළිබඳ සාකච්ඡාව මම හිතන්නේ ආණ්ඩුව අය විසින් අර ඔවා දෙනු පරහට සමා සම්මතෙහි පිහිටා සිට කියා තමා විසින් කළ යුතු වන්නේ තමන්ගේ පාලනයට දඬුවම් දීමෙන් පමණයි දූෂිතයන්ට දඬුවම් ලබා දීමේ සදාචාරාත්මක අයිතිය තවදුරටත් ආරක්ෂා කරගත හැකි වන්නේ. 1. 2 ආර්ථිකය පිළිබඳව. මම හිතන්නේ මම ගොඩක් ආර්ථිකය පිළිබඳ කතා කරන්නේ නැහැ. මොකද ඕනෑවටත් වඩා වැඩියෙන් තමුන්නාන්සේලා මේ අනුගමනය කරමින් තිබුණු ආර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ නිෂ්පාදනයටත් අපේ රටේ ණය අර්බුදයටත් අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතයටත් ඇතිකොට තිබෙන මහා පීඩාකාරී ස්වභාවය පිළිබඳව හැම විටම අපි මේ පාර්ලිමේන්තුවෙන් පිටතත් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ නිසා අද විශාල ප්‍රමාණයක් තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳවත් මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාපටිපාටි පිළිබඳව මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට කරුණක් තිබෙනවා ඔබගේ අවධානය යොමු කරන්න විශේෂයෙන්ම මේ හම්බන්තොට වරාය ඊයේ තමුන්නාන්සේලා ලබා දීපු බදු සහන පිළිබඳව නැවතත්. මොකද අද හවස තමුන්නාන්සේලා සම්මත කරනවා අපේ රටේ ජනතාවට බදු පැවරවීම සඳහා බදු පැටවීම සඳහා වූ යෝජනාද හවස සම්මත කරන්න තිබෙනවා. ඊයේ හවස තමුන්නාන්සේලා සම්මත කරා සමාගම් වෙත බදු සහන ලබා දීම පිළිබඳ යෝජනාව. සමාගම් දෙකක් වෙත. මම විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මෙම බදු සහනයන්හිදී ඒ ලබා දුන්නු බදු සහන ඇරුණහම ලබා දීපු බදු සහන අත්හැරුණහම මේ හම්බන්තොට වරායෙන් තමුන්නාන්සේලාට ලැබෙන අනෙකුත් බදු මොනවාද? මොකද ලැබෙන ආදායම කියලා මට කියන්නකෝ. මම නැවතත් අහන්නම් තමුන්නාන්සේලාගෙන්. ආයතන ආදායම් බදු අවුරුදු 32කට නිදහස් කරනවා. ලාභාංශ මත බදු අවුරුදු 26කට නිදහස් කරනවා. රැඳවුම් බදු අවුරුදු 25කට නිදහස් කරනවා. උපයන විට ගෙවීමේ බදු වර්ෂ අවුරුදු 7කට නිදහස් කරනවා. වැට් බද්ද අවුරුදු 7කට නිදහස් කරනවා. වරාහා ගුවන්තොටුපොළ බද්ද අවුරුදු 7කට නිදහස් කරනවා. නිෂ්පාදන බදු අවුරුදු 7කට ඉදිරි වසර 4කට නිදහස් කරනවා. අංක 79 අංක
1979 අංක 49 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනති බදු තව අවුරුදු 7කට නිදහස් කරනවා. ජාතිය ගොඩනැගීමේ බද්ද නිදහස් කරනවා. ඊට අමතරව ව්‍යාපෘති ආසිත බහණ්ඩ ආනයන මත රේගු බදු නිදහස් කරනවා. දැන් මට කියන්න තමුන්නාන්සේලා හම්බන්තොට වරායෙන් තමුන්නාන්සේලා ලැබෙන්නේ මොනවද? ඒකට මම දැනගන්න කැමති මේ බදු වලට අමතරව වෙන බදු තියෙනවද? එහෙම නැත්නම් දශක ගණනාවක් යන තෙක් හම්බන්තොට වරායෙන් කිසිදු බද්දක් මේ බහණ්ඩාගාරයට ලැබෙන්නේ නැහැ. ඒක තමයි තමුන්නාන්සේලා ලබා දීපින බදු සහන. මෙය මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කළත් මම විශ්වාස කරන මෙම ගැසට් නිවේදනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී තිබෙන බව. එනිසා මුදල් අමාත්‍යාංශය විසින් මේ පාර්ලිමේන්තු ඉදිරිපත් කළ යුතුයි. මෙම බදු වලට අමතරව මේ වරායෙන් අපිට ලැබෙන බදු මොනවද? එනිසා තමුන්නාන්සේලා විශාල අහිතකර බදුසාන විශාල ප්‍රමාණයක් ලබා දීලා අද ජනතාවට බදු ගසා ගැනීම සඳහා අයවැය ලේඛනය සම්මත කරන්න සූදානම් වෙමින් තිබෙනවා. නමුත් මා ඒ පිළිබඳව ගොඩාක් කතා කරන්න අපි දැන් මේ කාලේ මුළුල්ලේම මේ මුදල් අමාත්‍යාංශයේ ක්‍රියාකාර පටිපාටි තමයි සාකච්ඡාවට බඳුන් වෙන්නේ. කවර අමාත්‍යාංශයක් සාකච්ඡා කරා. ඒ නිසා මා වැඩිපුර අවධානය යොමු කරන්න සූදානම් මේ ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳව. අපි කවුරුත් දන්නවා අපේ මේ වන විට අපේ ලෝකයේත් අපේ රටේත් ජනමාධ්‍යවල තිබෙන ප්‍රබලතාවය ඉතාමත් විශාලත්වයට පත් වී තිබෙනවා. පුවත්පත්, රේඩියෝ, රූපවාහිනාල නාලිකා සමාජ දාලා වෙබ් අඩවි ෆේස්බුක් වැනි මේ විවිධ ක්‍රියාකාරකම් හරහා නූතන ලෝකයේ ගත්තොත් ජනමාධ්‍යයේ ප්‍රබලතාවය උච්චස්ථානයට මාපු වකවානු යද අපි ගමන් කරමින් තිබෙනවා. ඒ නිසාම එහි ප්‍රබලතාවය වර්ධනය වෙන්න එහිට තිබෙන සමාජ වගකීම විශාලයි. කුඩා පුවත්පතක් ගහලා 1000 2000 අතරේ පුවත්පත සැරිසරන කාලයකට වඩා එහෙම නැත්නම් සංදේශ කාව්‍ය ලියලා සමාජ වෙත මත ප්‍රසාරණය කරන කාලයකට වඩා අද ගත්තොත් දෛනිකව ගත වෙන සෑම මොහොතක් පාසාම අපේ රටේ සමාජ ජීවිතයට සැලකිය යුතු බලපෑමක් කළ හැකි පමණින් වර්ධනයක් අද අත්පත් කරගෙන තිබෙනවා මෙම ජනමාධ්‍ය ශාස්ත්‍රය. ඒ නිසා ඒ එහි වැඩ කරන ජනමාධ්‍යවේදීන්ටත් ඒ ආයතන හිමිකරුවන්ටත් එහි යම් නිර්ණායකයන් පැනවීම කෙරෙහි බලය පැවරී තිබෙන ආණ්ඩුවටත් සහ ආණ්ඩුවේ මාධ්‍යයන්ටත් විශේෂයෙන්ම සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා මේ මාධ්‍යවල මේ ඇති වී තිබෙන ප්‍රබලතාවය සමාජ සංවර්ධනය වෙනුවෙන් සමාජ උන්නතිය වෙනුවෙන් කොහොමද උපයෝග කරගන්නේ කියලා කල්පනා කරලා බලන්න. හැබැයි අද සිදු වී තිබෙන්නේ කුමක්ද? මෙම මාධ්‍ය ආයතන ගත්තොත් අපි හිතන මේ මාධ්‍ය වලින් එක පැත්තකින් දේශපාලන බලපෑමක් ඇති කරන්න පුළුවන්, අනිත් පැත්තෙන් සංස්කෘතිමය බලපෑමක් ඇති කරන්න පුළුවන්. හැබැයි අද ඇති වී තිබෙන දේශපාලන බලපෑම දෙස බැලුවොත් අපිට ඕනෑම රූපවාහිනී නාලිකාවක් අපේ නියෝජ්‍ය කතානායකතුමත් මාධ්‍ය හිමිකරුවෙක් හිටපු අපි තාමත් හිතන් ඉන්නේ සුමතිපාල ප්‍රකාශන කියලා. කොහොම වුවත් මේ මාධ්‍යවල තියෙන ප්‍රබලතාවය උච්චස්ථානයකට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා දේශපාලන සංස්කෘතිමය වශයෙන් අපේ සමාජයේ ඉදිරි ප්‍රගමනයේදී මෙම මාධ්‍ය වෙත පැවරී තිබෙන බලය අපි කවුරුත් අද සාකච්ඡාවට බඳුන් කළ යුතු බලයක් බවට පත් වී තිබෙනවා. යම් මාධ්‍ය ආයතනයක් යම් පුවත්පතක් අපිට දින කිහිපයක් ඒ පුවත්පත හැදෑරුවොත් යම් මාධ්‍ය ආයතනයක් එහි ප්‍රවෘත්ති සාහිත්‍ය වැඩසටහන් දෙස දින කිහිපයක් බලාගෙන හිටියොත් අපිට තේරුම් ගන්න පුළුවන් ඔවුන් තුල තිබෙන දේශපාලන අරමුණ කුමක්ද කියලා. ඒ නිසා කිසිසේත්ම සංගවිය යුතු නැති සංගවන්න බැරි ප්‍රමාණයේ දේශපාලනීකරණයක් දක්වා රාජ්‍ය මාධ්‍ය වගේම පුද්ගලික මාධ්‍ය ගමන් කරමින් තිබෙනවා. එනිසා අපේ රටේ දේශපාලන මත හැසිරවීමේදී රාජ්‍ය මාධ්‍ය මා හිතුවොත් දැන් ජාතික රූපවාහිනිය මා රේටින්ග්ස් මුළුමනින්ම පිළි නොගන්න පුළුවන්. නමුත් ජාතික රූපවාහිනිය තියෙන 17 වෙනි ස්ථානයේ වගේ. එනිසා මා හිතනවා අද විශේෂම පෞද්ගලික රූපවාහිනී නාලිකාවලින් මේ දේශපාලනය තමන් නියෝජනය කරන දේශපාලන කඳවුර, තමන් නියෝජනය කරන දේශපාලන දර්ශනය, තමන් නියෝජනය කරන හිතවාදී දේශපාලකයන් මත මාධ්‍යයක් හැසිරෙනවා නම් ඒක යුක්ති සාගත නැහැ.
එනිසා අපේ රටේ නව මාධ්‍ය සම්ප්‍රදාය ගොඩනැගීමේ අවධියකට සාකච්ඡාවකට මේ රට අවතීර්ණ වෙලා තිබෙන මොහොතක් කියලා අපි කල්පනා කරනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් අපි දන්නවා දේශපාලනයේ වැදගත්ම ප්‍රබලතාවය එක පැත්තකින් දේශපාලන වැඩසටහන් අනිත් පැත්තෙන් ප්‍රවෘත්ති කෙරෙහි බලපෑමක් ඇති කරනවා. අද ප්‍රවෘත්ති කියන්නේ කුමක්ද? අද ගොඩාක් රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති කියලා කියන්නේ එකට එක, තකට තක, ඇට නැති දිව, දතට දත. ඒ වගේ වැඩසටහන් තමයි ප්‍රවෘත්ති හැටියට විකාශනයටපත් වෙන්නේ. එක අමාත්‍යවරයෙක් යමක් කියනවා, ඒ අමාත්‍යවරයාට එරෙහිව යමක් ඒ මොහොතේම යනවා. ඒක වෙන්න පුළුවන් එකක් නෙවෙයි. කළුතර පැත්තේ අමාත්‍යවරයෙක් යමක් කිව්වහම අපි හිත උදාහරණයකට ගත්තොත් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යතුමා යමක් කිව්වහම ඒ යම ප්‍රවෘත්තියේ යනකොටම අනුරාධපුරේ හැරිසන් මන්ත්‍රීවරයාගෙන් ඒකට උත්තරයක් හම්බ වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි දැනගන්න කැමති ඒක වෙන්නේ කොහොමද කියලා. ඒක විය හැක්කේ කොහොමද එහෙම? එක දේශපාලකෙක් විසින් යමක් ප්‍රකාශයට පත් කරලා ඒක විකාශන වුණාට පසුව ඒ පිළිබඳ අදහසක් තවත් දේශපාලන ක්ෂේත්‍රයක එන්න පුළුවන්. හැබැයි අපි අද දකින්න ඒක නෙවෙයි. දකින්නවා ඒ මොහොතේම ප්‍රකාශනවා ඒ මොහොතේ මේකට පිළිතුරක් ලැබෙනවා. ඒ නිසා සැලකිය යුතු ප්‍රමාණයක මේවා නාටක බවට පත් වෙලා තිබෙනවා. මේවා නිකන් කලින් ලියන ලද පිටපත් ලෙස තමයි සමහර විශේෂම දේශපාලන වාර්තාකරණයක් අද මාධ්‍ය හරහා සිදු වෙමින් තිබෙන්නේ. සමහර විට අපිත් වේදිකාවට නගිනකොට බොහෝ අය අපිට කියනවා සහෝදරය අහවල් අමාත්‍යවරයා මෙහෙම එකක් කියලා තියෙනවා මේකටත් උත්තරයක් දෙන්න ඈ කියලා කියනවා. දැන් ඔවුන් අපේ කියන එක වාර්තා කරනව වෙනුවට අපිට කියන්න ඕන එකත් සමහර අවස්ථාවලදී අපිට ප්‍රකාශ කරනවා. ඒ නිසා ඒක නෙවෙයි සිදුවිය යුතු වන්නේ. දේශපාලන ව්‍යාපාරයක් යම් අවස්ථාවක තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තියක් හෝ මතයක් ඉදිරිපත් කරාට පසුව අපි හිතනවා මාධ්‍යවල වගකීම සහ යුතුයකම වන්නේ ඔවුන්ට අවශ්‍ය වෙන ගෝරිය හෝ ඔවුන්ට අවශ්‍ය වෙන ගැටුම හෝ නිර්මාණය කිරීම නෙවෙයි. අපි අපේක්ෂා කරන දේශපාලන මතය හෝ අපි මේ මොහොතේදී පැනනගී තිබෙන සමාජ අර්බුදයක් පිළිබඳව අපේ ස්ථාවරය මාධ්‍ය හරහා ජනතාවට ගෙන යාම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි එසේ යමක් බලාපොරොත්තු වුණාට සිදුවෙමින් තිබෙන්නේ එහෙම නෙවෙයි. අද සිදුවෙමින් තිබෙන්නේ යම් ගැටුම්කාරී ස්වභාවයක් අවශ්‍ය වී තිබෙනවා අපේ රටේ මාධ්‍යවලට. එනිසා අපේ රට ටිකක් බොහොම ගත්තොත් අපේ ඉතිහාසය නම් අපි කතන්දර කලාවට කැමති වෙච්ච මිනිස්සු. කතන්දර කලාවත් එක්ක අපේ සංස්කෘතිය බොහෝ ගුණාංග වර්ධනය කරගත්තු මිනිස්සු. ඒ නිසා බොහෝ දුරට අපි මේ වන විට කුණු රසයට, ගැටුම්කාරී රසයට, අනදබරයට කැමති වෙන මාධ්‍ය කලාවක් ගොඩනැගිලා තිබෙනවා. හැබැයි ඒක මුළුමනින්ම මාධ්‍යවල පමණක් වගකීමක් නොවේ. අපි දන්නවා දේශපාලන වැඩසටහන් ගත්තොත් දේශපාලන වැඩසටහන් යනකොට යම් තර්කානුකූල යමක් කියමින් ඉන්නකොට හැබැයි විවේක වෙලාවේදී අර වෙළඳ දැන්වීම යන වෙලාවේදී සමහර වෙලාවට නිවේදක මහත්මයා කියනවා අද නම් ගෝ එක මදි වගේ ටිකක් රණ්ඩුවක් පටන් ගත්තොත් හොඳයි කියනවා. මේක ඇත්ත. ඒ සිදුවීම් වෙන්නේ මොකක්ද? ඒ නිසා මාධ්‍යවලට මේ ගැටුම්කාරී අඬදබර සහිත ගෝරියක් වාර්තා කිරීමට පෙළඹෙන්නේ කුමක් නිසාද? ඒ අන්කවරක් නිසාවත් නෙවෙයි අපේ පුරවැසියොත් ඒ වර්ගයේ පුරවැසියෝ. විධිමත් සංවාදයකට විධිමත් වැඩසටහනකට සමන් දෙන්න පුරුදු වී නැහැ. ඒ නිසා උන්ගේ පුරුද්ද වී තිබෙන්නේ දේශපාලන වැඩසටහනක් කරනවා නම් අද නම් රණ්ඩුව මදි වගේ කියලා නිදා ගන්නවා. ඔව්. අද රණ්ඩුව ඕන. රණ්ඩුව නැත්තම් නිදා ගන්නවා. අද නම් නැගලා යන්නේ නැහැ වගේ. ඒ නිසා මොකද්ද වී තිබෙන්නේ? එක පැත්තකින් මේ අපේ රටේ පුරවැසි සමාජය මුළුමනින්ම කුණු රසට කැමති ගැටුම්කාරී තත්ත්වයන්ට කැමති සමාජයක් නිර්මාණය වී තිබෙනවා. මේක මාධ්‍ය වෙත මුළුමනින්ම හෝ සමාජය වෙත මුළුමනින්ම හෝ පැටවිය යුතු කරුණක් නෙවෙයි. සමාජයත් මාධ්‍යත් අන්‍යෝන්‍ය ලෙස මේ සංස්කෘතිය අපේ රටේ ගොඩනැගෙමින් තිබෙනවා. ගොඩනගලා තිබෙනවා. ඒකට මාධ්‍යවලට වගකීමක් තිබෙනවා වගේම ඒ සඳහා පුරවැසියන්ටත් වගකීමක් තිබෙනවා. එවැනි පුරවැසියන් ගොඩනැගෙනකොට එවැනි මාධ්‍ය කලාවක් එනවා. එවැනි මාධ්‍ය කලාවක් එනකොට එවැනි පුරවැසියන් ගොඩනැගෙනවා. ඒ නිසා මේක එකිනෙකාට අන්තර් සේවය කරමින් අන්තර් ලෙස එකිනෙකා පෝෂණය කරමින් මේ දෙකම වර්ධනය වෙමින් තිබෙනවා. එවැනි මාධ්‍ය කලාවක් සහ එවැනි පුරවැසියන්. දැන් අපි රට තුළ විධිමත් දේශපාලන හෝ සංස්කෘතිකව අධ්‍යාපනික හෝ සාකච්ඡාවකට වඩා සමාජයක් අත්පත් වී තිබෙනවා නම් කඩා වැටුණු බිඳ වැටුණු ගැටුම්කාරී කුණු රස හොයන සමාජයක් නම් තිබෙන්නේ.
ඒ සමාජයකින් මෙවැනි වර්ගයේ ආණ්ඩු හැදෙනවට වඩා මෙවැනි වර්ගයේ දේශපාලකයෝ හැදෙනවට වඩා වෙන යමක් හැදෙන්නේ නැහැ. එහෙනම් මෙවැනි වර්ගයේ දේශපාලකයන් මෙවැනි වර්ගයේ ආණ්ඩු ගොඩනැගීමේදී මේ ඇති වී තිබෙන සමාජයේ බිඳ වැටීම අද විශාල බාධාවක් කොට තිබෙනවා. ඒ නිසා තමයි අපි ගත්තොත් එක විටක වංචනිකයාට එරෙහිව දූෂිතයාට එරෙහිව ප්‍රබල මතයක් ගොඩනගෙනවා. හැබැයි ඒ දූෂිතයාම තව විටක මාධ්‍ය වීරයෙක් වෙනවා. මේක අපි දැකලා තිබෙනවනේ. ඉතින් මොකද වෙන්නේ? දූෂණයට එරෙහි හඬ නිමේෂයක් වෙනකොට දූෂිතයා වීරත්වයට නගන හඬ සැලකිය යුතු කාලයක් සමාජගත කරලා තිබෙනවා. ඒ නිසා තමයි සමාජයේ ප්‍රබල දූෂිතයන් අඩුමතරමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් නෙවෙයි. ආණ්ඩුවක අමාත්‍ය ධූරයක් නෙවෙයි. සාමාන්‍ය තමන්ගේ ගමක විවාහයක් කිරීමේදී පවා කළ යුතුද කියලා සැලකිල්ලට භාජනය කළ යුතු පන්නේ දූෂිතයන් කොහොමද ජනතාවගේ වරමක් ලැබෙන්නේ කොහොමද? එවැනි දූෂිතයන් ප්‍රබල ලෙස ගරු බහුමානයට ලක් වෙන්නේ කොහොමද? ඒ ලක් වෙන්න අන් කවරක්වත් නෙවෙයි මේ සමාජයේ ඇති වී තිබෙන කඩාවැටීම. ඒ නිසා මේ කඩාවැටි සමාජය සුවපත් කරනවා නම් සමාජයට පුරවැසියන්ට කාර්යභාරයක් තිබෙනවා වගේම මාධ්‍යයට සුවිශේෂ කාර්යභාරයක් තිබෙනවා. ඒ නිසා අපි රාජ්‍ය මාධ්‍ය වලින් වගේම පුද්ගලික මාධ්‍ය හිමිකරුවන්ගෙන් සහ මාධ්‍යවේදීන්ගෙන් විශේෂම අපි ඉල්ලා හිටිනවා. මේ කඩාවැටි තිබෙන මේ පුරවැසි සමාජයේ සුවපත් සමාජයක් බවට පත් කිරීම සඳහා ඔබගේ පෑන, ඔබගේ හඬ, ඔබගේ මාධ්‍ය හසුරුවන්න කියලා අපි ආයාචනයක් කරන මේ පාර්ලිමේන්තුව විඳ. යන් කවරක්වත් නෙවෙයි මේ බිඳ වැටුණු කුණු වෙච්ච සමාජයක් ඇතුලේ මේට වඩා බල සම්පන්න රාජ්‍යයක් අපිට ගොඩනගන්න බෑ. මේට වඩා සාමාන්‍ය අපේ ගමේ කතාවක් තිබෙනවා පුංචි අම්මටම හරියන බාප්පා කියලා. මේ පුරවැසියන්ටම හරියන ආණ්ඩු. එනිසා මේ පුරවැසියා සුවපත් කරන්නේ නැතුව මේ පුරවැසියා වෙනස් කරන්නේ නැතුව අපි හිතන්නේ නැහැ මේ සමාජයේ යහපත් මේ පාලනයේ යහපත් පාලන බවට පරිවර්තනය කරගත හැකි වේවි කියලා. එනිසා පුරවැසියා සුවපත් කිරීමේ කාර්යයේදී මේ මාධ්‍යයට පැවරී තිබෙන නොහල හැකි වගකීමක් සමහරවිට ආණ්ඩු කැමති වෙන්න පුළුවන් නේවත්. ආණ්ඩු කැමති වෙන්න පුළුවන් ආණ්ඩුවට හොඳයි. මහා පරිමාණ වංචා දූෂණයක් එළිදරව් වෙනකොට ඊට වඩා ගැටුම්කාරී එකක් එදා මුල් ප්‍රවෘත්ති වල එනවා නම් හොඳයි. මම දන්නවා සමහර විට මම ඒක සත්‍යද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් රටේ සාකච්ඡා වෙච්ච කරුණක්. අග්‍රාමාත්‍යවරයා බැඳුම් කර කොමිසම හමුවට කැඳවන දිනී පත්තරවල මුල් පිටු සරසනවා ගින්තොට ගැටුමකින්. එතකොට මා ඒකේ අන්තර් සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන මට මම මේ නිරීක්ෂණේ මම මේ ඒක සොයා බලලා මම තීරණයකට අවිලා නැහැ. නමුත් රටේ සාකච්ඡාවට බඳුන් වුණා ගින්තොට වැනි සිදුවීම් නිර්මාණය වෙනවා මෙවැනි බරපතල සමාජ අවධානය යොමු යුතු කරුණක් සමාජගත වෙනකොට. ඒ නිසා ආණ්ඩු පැත්තෙන් බොහෝ දුරට කැමති වෙන්න පුළුවන්කම තිබෙනවා. සමාජයේ හික්මීමත් සහිත සමාජයක් ගොඩනැගෙනවා වෙනුවට ගැටුම්කාරී තත්ත්වයන් හරහා සමාජයේ තිබෙන සැබෑ ගැටලු යටපත් කිරීම සඳහා එවැනි මනස සහිත පුරවැසියන්ට ආණ්ඩු කැමති වෙන්න පුළුවන්. හැබැයි අපි හිතන මාධ්‍යවේදීන් හැටියට සහ පෞද්ගලික මාධ්‍ය ආයතනවලට අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මේ පරිසරය සුවපත් මේ සමාජය සුවපත් කිරීම සඳහා ඔබේ මාධ්‍ය හැසිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රවේශයකට අවතීර්ණ වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. එහිදී විශේෂයෙන්ම මේ තවත් ශේෂ්ත්‍රයක් තමයි මේ අපේ රටේ සමාජ බිඳ වැටීමේ සමත් වැදගත්ම ශේෂ්ත්‍රය තමයි අපි ඊයේ වැඩිපුර විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ සාකච්ඡාවට බඳුන් වුණා මේ මිත්‍යා මත පැතරවීම සඳහා සමාජගත කිරීම සඳහා කොච්චරනම් මේ මාධ්‍ය ඉවහල් වී තිබෙනවාද. අද අපේ රටේ හැම රූපවාහිනී නාලිකාවක්ම උදේ සමහර නාලිකා උදේ පත්තර කියවනවා පත්තර කියවලා ඊට පස්සේ පටන් ගන්නවා සාත්‍තර කියන්නේ. මේක තමයි රූපවාහිනී නාලිකා. ඉස්සලා පත්තර කියනවා ඊළඟ සාත්‍තර කියවනවා. ඉතින් මේකට වෙලා තියෙන්නේ. ඉතින් මේක මම වගකීමෙන් කියනවා. මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කණ්ඩායම් සමහර විට ලෝගුවක් දාගෙන එනවා. සමහරට දිග රැවුලක් වවාගෙන එනවා. සමහර ඇටමාලයක් අරන් එනවා. සමහර ලකි ප්ලාන්ට් අරන් එනවා. සමහර අය හක්ගෙඩියක් අරගෙන එනවා. සමහර අය කොම්පියුටර් කරන නූතන විදිහට සාත්‍තර කියනවා කියලා කොම්පියුටරයක් අරගෙන එනවා. ලැප්ටොප් එකක් ඉස්සරහා තියන් ඉන්නවා. මේ ආකාරයේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් මේ මාධ්‍ය හරහා ව්‍යාප්ත කරලා තිබෙනවා. මොකද වෙලා තිබෙන්නේ? මේ සෑම වැඩසටහනක්ම සාත්‍රකරුවා විසින් සල්ලි දීලා කරන්නේ. මේක ඇත්ත. සාත්‍රකරුවෝ සල්ලි දෙනවා.
සල්ලි දීලා පැය භාගයක් කරනවා. සමහර නාලිකාවල පෙන්නනවා ලිපි ගොඩ ගහලා තියෙනවා කාමරයක් පුරවන්න. ඒතර පුරවැසියන්ට දෙනවා මෙයා තමයි හොඳටම සාත්‍ර කියන කෙනා. බලන්න ඔය කණ්ඩායමගේ වෙලාවක් ගන්න සාමාන්‍ය කෙනෙකුට වෙලාවක් ගන්න අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනේ. ඇයි මේක ඇවිල්ලා ඒගොල්ලන්ගේ වෙළඳ දැන්වීම. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටින්නේ මේ මුදල් අරගෙන මුදල් ගෙවා මේ විවිධ නක්ෂත්‍රකරුවන් යයි කියා ගන්න කණ්ඩායම ඇවිල්ලා මේ කරන වැඩසටහන් අඩුම තරමේ දැන්වීමක් යවන්න මුදල් ගෙවා අපචාර කරලාද වැඩසටහන කියලා ජනතාවට කියන්නේ. ජනතාවට කියන්නේ මේ මුදල් ගෙවලා තමයි කරන්නේ. එච්චරයි. ඒක ජනතාව වෙළඳ දැන්වීමක් බලන විදියයි. රූපවාහිනී වැඩසටහනක් ලෙස මනස බලන විදියයි දෙකක්. ඔව් ජනතාව වෙළඳ දැන්වීමක් බලන්නේ එයාගේ ප්‍රචාරණ මාධ්‍යයක්. ඒ නිසා අතිශෝක්තියෙන් කියනවා ඇති. හැබැයි වැඩසටහනක් බලන්නේ වෙළඳ දැන්වීමක් ලෙස නෙවෙයි. ඒක රූපවාහිනී වගකීමක් ලෙස. ඒ නිසා තමයි වැඩසටහනකදී මංජුල පීරිස් කිව්වාම අහවල් දිනේ කතරගම දෙයියෝ එනවා කතරගමට කියලා ලක්ෂ ගණන් යනවා. ඔව්. ඉතින් ලක්ෂ ගණන් ගියාන කතරගමට මේ කතරගම දෙයියෝ වඩිනවා බලන්න. පාන්දර. ඇයි හැබැයි ඒක ගියා නම් මේ මුදල් ගෙවා ප්‍රචාර කරලාද දැන්වීමක කියලා ගියා නම් ඒතර පුරවැසියන් දන්න මේක ටිකක් සැලකිලිට භාජනය කරන්න ඕන. මොකද අපි මේ මාගරින් හොඳයිම කියලා වික්කට මිනිස්සු මාගරින් කන්න යන්නේ නෑනේ. මොකද ඒගොල්ලෝ දන්නවා වෙළඳ දැන්වීමක් කියන්නේ. වෙළඳ දැන්වීම කරන බලපෑමකුත් තිබෙනවා. ඔව් ප්‍රචාර කරා කියලා. ඔව් එහෙම උනත් දැම්මට කමක් නැහැ. මේ දැන්වීම කතරගම දෙවියන් විසින් මුදල් ගෙවා ප්‍රචාර කරලා දැන්වීමක ඒත් කමක් නැහැ. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? පුරවැසියන්ට මේවා දැන්වීම මේ ඒ අය යම් රූපවාහිනී නාලිකාවක් හෝ පත්තරයක් අල්ලගෙන ඉතා කෙටි කාලයක් ඇතුළත විවිධ ආන්දෝලනයට තුඩු දෙන ප්‍රකාශයන් කරලා ඒ විශාල ව්‍යාපාරයක් අද මේක. ඒ නිසා තමයි ආන්දෝලනයට තුඩු දීලා ප්‍රකාශයක් කරනකොට උඩට එනවා. ඒ ප්‍රකාශය අසාර්ථක වෙනකොට ඒ විදිහටම යටට යනවා. මතකනේ? එක කාලයක් කිව්වා ජනාධිපතිවරණ ප්‍රතිඵල ගැන කිව්වා ප්‍රතිඵල අසාර්ථක වුණොත් ගෝල් පේස් පිට්ටනියට ඇවිල්ලා වෙඩි තියාගෙන මැරෙනවා කිව්වා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? වෙඩි තියාගෙන නැත්නම් සාත්‍රකාරයක් නැහැ. ඒක සාත්‍රකාරයා ඉන්නනක වෙඩි තියාගන්න ඕන. මොකද්ද වෙලා තියෙන්නේ? දැන් දෙකම නැහෙනේ. ඒ නිසා මේ මොකද හැමදාම මට මතකයි ඉස්සර හැම මැතිවරණයකදීම හැම මැතිවරණයකම ITN නාලිකාවේ අන්තිම වැඩසටහන මොකද්ද? නක්ෂත්‍රකරුවන් ගැනලා වාඩි කරන වැඩසටහන. ඒක තමයි ITN නාලිකාවේ සෑම මැතිවරණ දින තහනම් මැතිවරණ ප්‍රචාරක වැඩසටහන රැස්වීම තහනම් දේශපාලක වැඩසටහන් තහනම් ඔක්කොම තහනම්. හැබැයි සාත්‍රකරුවෝ ඇවිල්ලා වාඩි වෙනවා. සාත්‍රකරුවෝ ඇවිල්ලා වාඩි වෙලා ප්‍රතිඵල ගැන කියන්න පටන් ගන්නවා. දැන් තමුන්නාසලා සැලසුම් සහගත කරලා ඒක මම කියන්නේ. මේවා ඕපපාතිකව පැනනගෙන ව්‍යාපාර නෙවෙයි. මේවා පැහැදිලි ලෙසම දේශපාලන මුඛ්‍ය අරමුණක් සහිතව මේ ව්‍යාපාරද මෙහෙවිමින් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම පළමු කොටම පෞද්ගලික නාලිකාවලට ඒගොල්ලන්ගේ ව්‍යාපාරික අරමුණු තමන්ගේ ආයතන පවත්වා ගැනීමේ අරමුණු තිබෙනවා. හැබැයි මම හිතනවා එවැනි ව්‍යාපාරික අරමුණකින් බැහැරව තමුන්නාස වග කියන මාධ්‍ය ආයතන මෙහෙවිය යුතු තිබෙනවා. ඒ නිසා එම මාධ්‍ය ආයතනවලදී විශේෂයෙන්ම මේ කරන ඒවා ගැන මා ඉතා වගකීමෙන් ගැන වැඩසටහනක් ඕනනම් තරඟකාරීත්වර ඕන අනිත් එකේ සාත්‍ර කියන අපේ එකේ සාත්‍ර කිව්වේ නැතුවම අපි ඒක බලන්නේ නැතුව කියලා තමුන්නාන්සේලා මාකටිං පැත්තෙන් හිතනවා නම් අඩුම තරමේ මේ වෙළඳ දැන්වීම කියලා දාන්න. වෙළඳ දැන්වීමක් නොවේ නම් මේ කරන කටයුතු ඔබ වග විභාගයෙන් තොරව විමසා බලන්න. නාලිකාවකින් වැඩසටහනක් යනවා නම් නාලිකාව වගකීම ගන්න ඕන. එහෙමනම් නාලිකාව වගකීම ගන්න ඕන. මංජුල පීරිස් කිව්වහම කතරගම දෙයියෝ වඩිනවා කතරගමට අහවල් වෙලාවට කිව්වන වැඩි නැත්තම් නාලිකාව වගකීම ගන්න ඕන. නාලිකාව වගකීම ගන්න නැත්තම් කියන්න ඕන මේ මංජුල පීරිස්ගේ මතයකි මේ නාලිකාවේ මතයක් නොවේ කියලාවත් අඩුමතර වෙන්න ඕන. සාත්‍රකරුවා ඇවිල්ලා කියනකොට ඒවා කියනකොට එයා කියනවා මේ ඔවුන්ගේ මතයකි ඒ පිළිබඳ නාලිකාවට වගකීමක් නැත. එතකොට ජනතාව පිළිගන්නවා මේ තනි පුද්ගලයෙක්ගේ මතයක් මේ අහවල් නාලිකාව විසින් සමාජගත කරලත මතයක් නොවේ කියලා. නාලිකාවක් විසින් මතයක් සමාජගත කරනකොටත් පුද්ගලයෙක් සමාජගත කරනකොටත් ඒක තියෙනවා සමාජය පිළිගන්නේ තල දෙකකදී. ඒ නිසා මම විශේෂයෙන්ම අවධානය කරන්නේ. ඒ විතරක් නෙවෙයි. තව වැඩසටහන් වගේක් තිබෙනවා. රූපලාවන්‍ය වැඩසටහන්. මීට කලින් ගරු නියෝජ්‍ය කතානායක තිබුණේ මොකක් හරි රූපලාවන්‍ය පිළිබඳව යම් පැකට් එකක් හරි ටින් එකක් හරි වර්ගයක් හරි ආවට පස්සේ වෙළඳ දැන්වීමක් යනවා. දැන් වෙළඳ දැන්වීමක් නෙවෙයි යන්නේ. දැන් පැය කාලක ප්‍රෝග්‍රෑම් එකක් වැඩසටහනක් යනවා. ඒ වැඩසටහනේ අර තියෙන ඔක්කොම බඩු බහඬ ටික තියෙනවා. රූපලාවන්‍ය පිළිබඳ විශේෂඥ කියලා තව මොනවා හරි ටිකක් සම්බන්ධ කරගත්තු කාන්තාවක් ගෙනලා වාඩි කරව ගන්නවා.
ඉතින් මෙයා කියන විශේෂත්ව තුමිය විශේෂත්ව තුමිය කියලා නිවේදිකාව කතා කරනවා. ජනතාවට හිතනවා මේ රූපලාවන්‍ය පිළිබඳ මා විශාල විද්‍යාත්මක දැනුමක් තිබෙන කෙනෙක් තමයි මේ වාඩි වෙලා තිබෙන්නේ කියලා. එයා කියනවා මේක ගෑව සුදු වෙනවා. මට මතකයි එක වැඩසටහනක කිව්ව කරුණ නියෝජක කතානායකතුමී. මූණ විතරක් ගන්න එපා කන් දෙකෙත් ගන්න කිව්වා. මූණ ගාපුවාම මූණ විතරක් සුදු වෙලා කන් දෙක කළු වෙලා පෙනී මතක් කළා කන් වලක් ගන්න කිව්වා. හරිද? ඒ කියන්නේ ඒ තරමට මේ වෙලඳ දැන්නේ. පාරිභෝගිකව නොමග යනවා. ඔව් පාරිභෝගිකව නොමග යනවා. ඒක මේවා තේරුම් ගන්න ජනතාව වැඩසටහන් විදියට. ඇයි රූපවාහිනියම නිවේදිකාවක් තමයි වාඩි වෙලා ඉන්නේ. වෙනද වැඩසටහන් කරන නිවේදිකාවක්ම වෙනද දැන්වීම ඒ වෙනද ආයතනයෙන් එවනවා කවුරු හරි රූපලාවන්‍ය පිළිබඳ විශේෂත්න කියලා බෝඩ් ලෑලි ගහගත්තු එක්කෙනෙක් ඇවිල්ලා වාඩි කරගන්නවා. එයාගේ මූණ බලපුවම කියන්න පුළුවන් රූපලාවන්‍ය වල මොනවද ප්‍රතිඵල කියලා. නමුත් ඒවා දාලා නැහැ ජනතාවට. හැබැයි මොකද කරන්නේ? මේව සම්පූර්ණ පැය කාලක් විකාශනය කරනවා. ඔයගොල්ලෝ දන්නව අද ගම්වල අහිංසක තරුණියන් මූණු කළු වෙලා පිච්චිලා විකෘති වෙලා තිබෙනා මේ විනාශය නිසා. ඒ නිසා ඒවා වෙළඳ දැන්වීම අඩුම තරමේ තමුන්නාන්සලා යවන්න ඕන මේ වෙළඳ දැන්වීම මෙම වෙළඳ දැන්වීමකි මෙම විශේෂඥ වෛද්‍යවරයට වඩා විශේෂඥ රූපලාවන්‍ය ශිල්පිනිය එම ආයතනයේ විසින් අප යෝජනා කරලා දායය. එච්චරයි. හැබැයි ඒක නැත්තම් ජනතාව තේරුම් ගන්නවා මේ රූපවාහිනිය විසින් තමයි හොයාගෙන තියෙන මේක හොඳම දේ. රූපවාහිනිය විසින්ම තමයි මේ විශේෂඥවරයෙක් ඇඳවලා තිබෙන්නේ. එතකොට ඒකට බර තැබීම වැඩි. තමුන්නාන්සලා වෙළඳ දැන්වීම ඕන නම් අඩුම තරමේ මේව රවට්ටන්න භාජන ලක් කරන්න එපා. ඒ නිසා විශේෂයෙන්ම තමුන්නාන්සේගේ මම ඊළඟ අවධානය යොමු කරනවා. ඊළඟ මම කලින් කියපු දේශපාලන වැඩසටහන් ප්‍රවෘත්තියේදී මම හිතනවා අපිට සාධාරණ අයිතියක් තිබෙනවා. මොකද මේ සෑම එකක්ම ඒ කියන්නේ අපිට සබන් විකුල්ලා සබන් කැටයක් හදලා වික්කොත් ඒක පුළුවන් ලිවර් බ්‍රදර්ස් මුදලාලට පුළුවන් ඒක සංයුක්තය තීරණය කරන්න. මොකද එයාගේ කම්පැනි එයාගේ සබන් අපිට තීරණය කරන්න පුළුවන් ගන්නවද නැද්ද කියලා. හැබැයි නාලිකා එහෙම නෙවෙයි. නාලිකාවේ අයිතිකාරයාට හොයි මාධ්‍යවේදියාට පමණක් අයිතියක් නැහැ සංයුක්තය තීරණය කරන්න. සබන් කැටේ අයිතිය ඔහුට සබන් නිෂ්පාදකයට තීරණය කරන්න අයිතිය තිබුණාට බිස්කට් එකේ සංයුක්තය බිස්කට් නිෂ්පාදකයා අයිතියට තීරණය කරන්න අයිතිය තිබුණාට හැබැයි අයිතියක් තිබෙනවාද රූපවාහිනී වැඩසටහනක සංයුතිය එහි හිමිකරුවාට තීරණය කරන්න. මගේ එහෙම අයිතියක් නැහැ. ඇයි? ඒක අපි කැමතිද නැද්ද කියන සාධකයකට වඩා අපි කැමති වුණත් අකමැති වුණත් ඒක සමාජගත වෙනවා. ඒ නිසා පුරවැසියාගේ සමාජ අයිතියක් මෙම වැඩසටහන් සහ ප්‍රවෘත්ති වල ගැබ්විය යුතු තිබෙනවා. ඒ නිසා එවැනි සම්ප්‍රදායකට අපේ රටේ මාධ්‍ය පරිවර්තන වෙන්නේ නැත්නම් මාධ්‍ය වලින් අපි දකිනවා සිවිදිවි හානි කර ගැනීම දකිනවා. අම්මලා තාත්තලා ලිඳට පනිනේවා දකිනවා. මහා වංචා දූෂණ එළිදරව් වීම දකිනවා. හැබැයි ඒවත් තව ප්‍රවෘත්ති විතරක් වෙන්න නම් මාධ්‍යවල. ඒවා ප්‍රවෘත්ති වලින් ඔබට යන සමාජ වගකීමක් හැටියට පුරවැසියා හදන්න නම් ඒට එරෙහිව යහපත් පුරවැසිය ගොඩනැගීම සඳහා මාධ්‍ය භාවිතාවකට ආයුතු තිබෙනවා. එහෙම නැත්නම් සිවිදිවි හානි කර ගැනීමක්, ගැටුමක්, දූෂිතයක් වාර්තා කිරීම එයත් මාකටින් වැඩක් විතරක් කියලා අපිට තේරුම් ගන්න තියෙනවා. ඒ සැබවින්ම දූෂණයට එරෙහි නම්, ඒ සැබවින්ම මිනිසුන්ගේ සිවිදිවි හානි කර ගැනීමට එරෙහි නම් ඒ ප්‍රවෘත්ති වාර්තා කරමින් ඔබට යන සමස්ත මාධ්‍ය ජාලයම තමන්ගේ සමාජ වගකීමක් ලෙස සලකා භාවිතාවකට ආයුතු තිබෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කරාවි කියලා මා බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ වෙබ් අඩවි. වෙබ් අඩවි පිළිබඳ අපිට විවේචනයන් තියෙන පුළුවන්. හැබැයි අපි දන්නවා යම් වෙබ් අඩවියක් ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යනකොට පළවෙනි දවස් දෙකේ අපිට ඒක පිළිබඳ අදහසකට එන්න පුළුවන්. මේක සත්‍ය කියනවද අසත්‍ය කියනවද? අපි දන්නවා සමහර ඒවා අර්ධ සත්‍යයක්, ඒ කියන්නේ සත්‍ය නැතුවම නෙවෙයි අර්ධ සත්‍යයක් විකෘති කරලා වාර්තා කරන අවස්ථා තිබෙනවා. ඒ වගේම අසත්‍යම දේවල් වාර්තා කරන අවස්ථා තිබෙනවා. ඒ වගේම සත්‍යම දේ වාර්තා කරන අවස්ථා තිබෙනවා විශේෂයෙන්ම වෙබ් අඩවිවල. හැබැයි අපි දන්නවා ඕනෑම වෙබ් අඩවියක් සාමාන්‍යයෙන් පරිහරණය කරන්න අත්දැකීමක් තිබෙන ඕනෑම පුරවැසියෙකුට දින කීපයක් ඒ වෙබ් අඩවිය පරිහරණය කරනකොට තේරුම් ගන්න පුළුවන් ඒක සත්‍ය කරුණු මත පදනම් වෙලාද අසත්‍ය කරුණු මත පදනම් වෙලාද. ඒක සමාජයේ මේ වෙබ් අඩවිය පිළිබඳ නිර්ණායකයක් ගොඩනගෙනවා. හැබැයි ඒ නිසාම ඒවට යම් ඒ වගේ යම් ස්වයං වාරණයක් අවශ්‍යකම තිබෙනවා. හැබැයි ඒට දඩමීමා කරගෙන මෙම වෙබ් අඩවි මර්ධනය කිරීම සඳහා තමුන්නාන්සලා අනපනත් සැලකිල්ල ලක් කරනවා නම් ඒක සුදුසු නැහැ. මට මතකයි මංගල සමරවීරම අමාත්‍යවරයා හැටියට නෙමෙයි මන්ත්‍රීවරයා හැටියට ඉන්න කාලේ මේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීම පිළිබඳව යෝජනාව ආපු වෙලාවේදී ආණ්ඩුවේදී ඔබතුමා අධිකරණයට ගිහිල්ලා පෙනී හිටියා වෙබ් අඩවි ලියාපදිංචි කරන්නේ නැහැ කියලා ඔබතුමා ඔබතුමාට සමීප වෙබ් අඩවියක් වෙනුවෙන් ඔබතුමාට මතකයිද?
ඔබතුමා ගිය අධිකරණයට. නමුත් වෙබ් අඩවිය වෙන ඔබතුමා ඒ වෙනුවෙන් ඒ අයිතිය වෙනුවෙන් පෙනී හිටියේ. X නේ. X කියන වෙබ් අඩවිය වෙනුවෙන් තමුන්නාන්සේලා අයිතිය වෙනුවෙන් පෙනී හිටියා. ඒ කියන්නේ ලියාපදිංචිය වැනි අයිතියක් වෙනුවෙන් තමුන්නාන්සේ පෙනී හිටියා ඒ කාලේ. මට මතකයි මේ පාර්ලිමේන්තුවේ එහා පැත්තේ අර ගෙදර වටලපු වෙලාවේ තමුන්නාන්සේ එතෙන්ට ගියා. ගිහලා වෙබ් අඩවි ශ්‍රී ලංකා මිර වෙබ් අඩවි X එක තමුන්නාන්සේ එතෙන්ට ගියා. එතන ගිහිලා ඒකට විරුද්ධත්වය පැනලා. හැබැයි තමුන්නාන්සේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙලුවේ ඉන්න වෙලාවෙම ලංකා E-News කියන වෙබ් අඩවිය බ්ලොක් කරලා තිබෙනවා. මොකක්ද තමුන්නාන්සේ ගැන කියන්නේ? මම දැනගන්න කැමතියි. ලංකා E-News වෙබ් අඩවිය ලංකාවේ බ්ලොක් කරලා තිබීම ගැන. නියෝජක තනතුර. ගරු ඇමතුමාට ආක්ෂණය යටතේ ඇත්ත වශයෙන්ම කිසිම වෙබ් අඩවියක් බ්ලොක් කරන්න බෑ. ඕකයි ඇත්ත කතාව. කවුරු හරි බ්ලොක් කරත් ඒක ප්‍රොක්සි සයිට් එකකින් යන්න පුළුවන්. ඒක නිසා වාරණය කවුරු කරත් ඒක ප්‍රායෝගික නෑ. 21 වෙනි සියවසේ වාරණය කියන දේ කරන්න බෑ. එච්චරයි. ඒක තමයි ඇත්ත. මොකද මම තාමත් E-News එක හැමදාම කියවනවා. ඔව්. ඔබතුමා කියන එක හරි. ඒ කියන්නේ දැන් ඔබතුමාම කියන මේක වාරණය කරන්න බෑ කියලා. මට ඒ වෙබ් අඩවියේ විනාඩි 3ක් විතර වැඩි වෙනුත් තරම්. ඔව්. නෑ අපි 10 දෙන්න. විමල් ඇමතුමාගේ 10න් තමයි අඩු ඒක දෙන්න ඕන. ඒ නිසා E-News විමල් රත්නායක මැතිතුමා. එතකොට මම කියන්නේ මෙහෙමයි. E-News වෙබ් අඩවියේ මාධ්‍ය භාවිත අපිට ගැටලු තියෙන්න පුළුවන්. ඔබතුමා කියපු එක ඇත්ත වාරණය කරන්න බෑ. හැබැයි කරලා තිබෙන්නේ මොකද්ද? එම වෙබ් අඩවියට පහසුවෙන් ප්‍රවිෂ්ඨ වීම සඳහා තිබෙන මාර්ග තමුන්නාන්සලා අත්හිටුවලා තිබෙනවා. මා දන්නවා එක පුරවැසියෙක් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසා හිටියා මෙම වෙබ් අඩවිය තහනම් කරන්න හේතුව මොකක්ද කියලා. එතකොට රජයෙන් නිල වශයෙන් පිළිතුරක් ලබා දී තිබෙනවා රාජ්‍ය ආරක්ෂක හේතුන් මත මේක තහනම් කරලා තිබෙනවා කියලා. ඒතර මම දැනගන්න කැමතියි තමුන්නාන්සේගෙන් මොන හේතු රාජ්‍ය ආරක්ෂාවට තර්ජන ලක්වෙන හේතු මොනවද? එහෙම නැත්නම් යම් කෙනෙකුට එරෙහිව මොකද ඒ වෙබ් අඩවිය අපේ පක්ෂයට පුද්ගලිකව මටත් එරෙහිව මොන තරම් දේවල් ලියුවද ඒක මට අදාළ නැහැ. ඔව්. හැබැයි ඔබතුමා මාධ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු තහනමක් කරලා නැති වුණාට ඔබතුමාගේ වගකීමක් තිබෙනවා. ඔබතුමා මාධ්‍ය අමාත්‍යවරයා ඉන්න වෙලාවේදී මෙම වෙබ් අඩවිය පහසු මාර්ගයෙන් ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉඩකඩ ඇවිරීම පිළිබඳව තමුන්නාන්සේ ක්‍රියාමාර්ගයක් ගත යුතු තිබෙනවා. මොකද තමුන්නාන්සේ එදා ලියාපදිංචි එරෙහිවට අධිකරණයට දීපු කෙනා. ලියාපදිංචි එරෙහිව. හැබැයි අද මේ ප්‍රවිෂ්ඨ මාර්ග ඇහිරීමට එරෙහිව නියඩව සිටීම තමයි අපිට මතුවලා තියෙන ගැටලුව. ඒ නිසා එක විටක හිතෙනවා තමුන්නාන්සේට වඩා ඉහළ හස්තයක්. ඉතින් ඕක තමයි දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ තමයි ඔබතුමාගේම අවධානය යොමු කරන මේ ජාතික රූපවාහිනී විශාල ගැටලුවක් තිබෙනවා. මම පසුව ඒ පිළිබඳව ඔබතුමාට කරුණු ඉදිරිපත් කරන්නම්. නමුත් මම විශේෂයෙන්ම ඔබතුමාගේ මේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයා තාමත් ඉන්නවද දන්නේ? වර්කින් ඩිරෙක්ටර්. මම හිතන්නේ ඔබතුමා දන්නවා ජාතික රූපවාහිනී. ජාතික රූපවාහිනියේ විශේෂයෙන්ම ඔහු නෑ මම කියන නම මොකක්ද දන්නවද? හරියම ගත්තොත් තුසිර මැලවෙන්ත්‍රී අධ්‍යක්ෂ ජනරාල් GM DG තාමත් එම තනතුරේ වැඩ බලනවද? ඉතින් මම දන්නවා ඒ වගේ කෙනෙක් ওই තනතුරේ තියාගෙන රූපවාහිනියට අත්විය හැකි ඉරණම් පිළිබඳව මට අවබෝධයක් තිබෙනවා. ඒතර මට කියන්න තියෙනවා. එනිසා ඔබතුමා සේවකයන් එතුමා නොමැතිව එහි ඉහළ පාලන අධිකාරියෙක් කැඳවන්න. කැඳවලා අහන්න මොකද්ද වෙලා තිබෙන්නේ කියලා. මොකද්ද රූපවාහිනී සංස්ථාවට කරන්න කියලා අහන්න. ඒ නිසා මෙවැනි කෙනෙක් තියාගෙන නම් තමුන්නාන්සේ මේ ලොකු මාධ්‍ය සදාචාරයක් ආරක්ෂා කරන්න යන්නේ. මාධ්‍ය සදාචාරය නෙවෙයි සාමාන්‍ය මිනිහෙක් තුල තිබෙන්න ඕන සදාචාරයවත් එම ආයතන වල ආරක්ෂා කරගන්න බැරි බව තමයි මම තමුන්නාන්සේට කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ඒ පිළිබඳව අවධානය යොමු කරાવી කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ ඔබතුමාගේ අවධානය යොමු කරනවා මම 2006 මාගව තිබෙනවා 2006 අයවැය ලේඛන ඉදිරිපත් කරන වෙලාවේදී 2006 අයවැය ලේඛනය සඳහා මේ ටෙලි සඳහා එක කොටසක් සඳහා විදේශී ආනයන දෙබස් කවා විකාශන වන් නාට්‍ය සඳහා රුපියල් 75000ක බද්දක් අය කරනු ලැබුවා. මේ බද්ද අය කරලා ඒ අය කරන වෙලාවේදී කිව්වා එම ශේත්‍රයේ වර්ධනය කිරීම සඳහා තමයි මෙම බද්ද අය කරන්න කියලා. හැබැයි දැන් තමුන්නාන්සේ දන්නවා මා ගාව තියෙනවා ඔබතුමා නිකුත් කරපු ගැසට් නිවේදනයේ මේ 2017 මෙම ගැසට් නිවේදනය අනුව එය තිබුණේ භාණ්ඩාගාරයේ වෙනම අරමුදලක ඒ මුදල් ටික තියෙන්න ඕනකම තිබුණා. ඒ මුදල එදා බද්ද ගහනකොට කිව්වේ
ටෙලිනාට්‍ය ශේත්‍රයේ නියුතු වී තිබෙන ශිල්පීන් සාවුන්ට අවශ්‍ය අනිකුත් රංගන ශිල්පීන් නිර්මාණ ශිල්පීන් සහ ඒ ශේත්‍රයේ වැඩ දියුණු කිරීම සඳහා මෙම බද්ද උපයෝග කරගන්නවා කියන පදනමින් තමයි මේ බද්ද ගෙවුවේ. හැබැයි දැන් තමුන්නාන්සේ ගැසට් නිවේදනයක් ගහලා ඒ බද්ද භාණ්ඩාගාරයට පවරගෙන තිබෙනවා. ඔව් 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 මංගල ඇමතුමා. ඇත්ත වශයෙන්ම ඒ වගේ Mike. ෆන්ඩ්ස් ඔව්. හැම එකක්ම කොන්සොලිඩේටඩ් ෆන්ඩ් එකට යන්න ඕනේ. ඔව්. ඒක පවරා ගැනීම එතන තියෙනවා මේ සඳහා වෙන් කරපු උපයෝග කිරීම සඳහා. ඒ කියන්නේ මේ අමාත්‍යාංශවල මුදල් රඳවා ගැනීම නීති විරෝධී. ඒ කියන්නේ මේක තමුන්නාන්සේ කියුවේ 2017 නොවැම්බර් මාසේ 7 වෙනි අඟහරුවාදා මේ පහුගිය මාසේ 7 වෙනිදා මේ ගැසට් එක ගහලා තිබෙන්නේ. මේ ගැසට් නිවේදනය අනුව ඒ මුදල් එතන ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 150ක්. ඒ කියන්නේ මිලියන 1500ක් වගේ මුදලක් තිබෙනවා. ඒ මිලියන 1500 මුදල භාණ්ඩාගාරයට අරන් තිබෙනවා. තමුන්නාන්සේ සහතිකයක් දෙනවා නම් මමත් පිළිගන්නවා මේ එක තැන්වල අර මුදල් ගහිලා තියෙන එක තමයි මේ ලොකු ව්‍යාසනයක් වෙලා තිබෙනවා. ඒක ව්‍යසනයක් තමයි. ඒ අර මුදල් වලින් තමයි ඔය එක සෙල්ලම් ගොඩක් ගැහුවේ. ගොවි අර මුදලින් සල්ලි වියදම් කරපිදී අපි දන්නවා. ඊට පස්සේ තව තියෙන අර මුදල් ඒ දේශපාලකයාගේ දේශපාලන වැඩවලට ප්‍රයෝග කරපු ඉතිහාසයක් තිබෙනවා. ඉතින් ඒ අර මුදල් වලට පාර්ලිමේන්තුව වග කියන විධික්‍රමයක් හදන එක පිළිබඳව අපි එකඟයි. හැබැයි තමුන්නාන්සේ සහතිකයක් දෙන්න ඕන මේ පාර්ලිමේන්තුවට මේ බදු මුදල හරහා එක් රැස් වී තිබෙන මේ අර මුදල භාණ්ඩාගාරයට පවරා ගනු ලැබුවත් එම මුදල් යොදවනු ලබන්නේ එම ශේත්‍රයේ ප්‍රවර්ධනයට කියලා. ඔන්න ඔච්චරයි. එහෙම නැත්නම් ඇමතිවරුන්ගේ වාහන ගේන්න ඇමතිවරුන්ට කාර්යාල ගන්න යොදවන්නේ නෑනේ. මයික්. දැන් උනත් අලිවතාවක් මට කියන්න පුළුවන්. මේක යොදවන්නේ ඒ ශේත්‍රයටමයි. ඒ සඳහා. හරි. බොහොම ස්තුතියි. මේ කරුණු කීපේ තමයි ගරු නියෝජක තනන් ඉදිරිපත් කරන් තිබුණේ. බොහොම ස්තුතියි ඔබතුමාට.